අයිබෝවන් දවසේ හොඳම පුවත් පෙළ ගැස්ම සමගින් අද දෙරන මම සංකාමර්ජිත් ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් සිරස්ථාන. කුමන්ත්‍රණ කතාවට මැතිවරණ කොමසාරිස් උත්තර දේ. මෙහි වරදක් වූයයි මම නොකියම්. එසේ වුවද විගණනයක් කෙරෙන තුරු මට එසේ නොවූවායයි කිව නොහැකියි. අයවැය පරතරය වැඩි නොකරන අතුරු අයවැයක්. බදු ප්‍රතිපත්තිය වෙනසක් කරනවද මේ අනුපාතවල වෙනසක් කරනවද? ඉතින් ඒක කියන්න ඕන විවෘත. ඒ අයවැය හිඟය තම සතයකින් වැඩි කරන්න ඉඩ දෙන්නේ නැහැ. හිටපු ජනාධිපතිගේ වත්කම් හෙළි කරන්න සීෂෙල්ස් රාජ්‍ය සූදානම්. පිටකොට්ටේදී විනාශ වන ජනාධිපති කාර්යාලයේ කෝටි ගණනක වාහන. වැලිකඩ රැඳවියන්ගේ ඝාතන ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්. Living your masterpiece. Rossell, eternal elegance. ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වන දිනේ සිදු වූ බව කියන කුමන්ත්‍රණකාරී සිද්ධිය සම්බන්ධයෙන් අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගත් බව මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝ නමරතුංග මහතා අද දෙරණට සඳහන් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස ප්‍රශ්න කර ඇත්තේ පසුගියදා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සිදු කළ පැමිණිල්ලට අනුවයි. කුමන්ත්‍රණය කළ බව පවසමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එම පැමිණිල්ලට අනුව අගවිනිසුරු මොහන් පීරිස් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පස්වරුවේ ප්‍රකාශයක් ලබාගත් බව මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද දෙරණට සඳහන් කළා. මන්ත්‍රණයක් සිද්ධ වුණා කියලා මැතිවරණයේ ප්‍රතිඵල කඩාකප්පල් කරලා ආණ්ඩු බලය අත්පත් කරගන්න. ඒ පිළිබඳව කරපු පැමිණිල්ලට ශ්‍රේෂ්ඨ අධිකරණයේ අගවිනිසුරුගෙන් අද ප්‍රකාශයක් ලබාගෙන තියෙනවා මේ පිළිබඳව. මේ අතර ගාල්ල වරායේ පාවෙන අවිගබඩාව අයත් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශංග සේනාධිපති මහතාගේ ගමන් බලපත්‍රය తాවකාලිකව අත්හිටුවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ආගමන විගමන පාලකවරයාට නියෝග කළා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බලමි. ගාල්ල වරායේ පාවෙන අවිගබඩාව සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය බවත් අදාළ සමාගමේ සභාපතිවරයා රටින් පිටව ගියහොත් පරීක්ෂණවලට බාධා විය හැකි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කළා. එම ඉල්ලීම සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ගාල්ල වරායේ පාවෙන අවිගබඩාව අයත් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශංග සේනාධිපති මහතාගේ ගමන් බලපත්‍රය తాවකාලිකව අත්හිටුවන ලෙසයි. ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කිරීම ප්‍රමාද කිරීමට හෝ වැළැක්වීමට කිසිදු බලපෑමක් එල්ල නොවූ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ අද මැතිවරණ මහලේකම් කාර්යාලයේදී මාධ්‍යවේදී නැසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්. ඔබ හිතනවාද ලංකාවේ දේශපාලනඥයන්ට ප්‍රතිඵල නිකුත් කිරීම නවත්වන්න හැකියාවක් තියනවාද කියලා අපට බලපෑම් කළා. මම කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ. හිටපු ජනාධිපතිතුමා තේකරු මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රතිඵල වැළැක්වීම සඳහා බලපෑමක් කිරීමේ උත්සාහයක නිරත වුණා. ප්‍රතිඵල පරක් වෙලා තිබුණා ඒක ඇත්තයි. මගේ කාමරේ මගේ මේසේ ඉස්සරහා වාඩි වෙලා හිටියා විජේදාස රාජපක්ෂ මහත්මයා හිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහත්මයා, චතුර සේනාරත්න මහත්මයා, ඒ කියන්නේ අමාත්‍ය රාජ් සේනාරත්න මහත්මයාගේ පුතා. තවත් හිටියා SLP ගේ රෙප් කෙනෙක්. මේ සියලු දෙනාම දන්නවා. මා එතනින් මහමුවන්න වෙන කිසි කෙනෙක් ආවෙත් නැහැ. ඇවිල්ලා මට බල කරන්න ආව නම් කිසි කෙනෙකුට එන්නත් බෑ හේතුව STF එකේ මාතෘ හිටියා කෙනෙක් මගේ කාමරෙත් හිටියා. ඊට අමතරව ඉන්දික ප්‍රශාන්ත ප්‍රනාන්දු කියලා මගේ යතුරුපැදි දාව. ඔවුන් නිතරම මගේ කාමරේ ඉන්නේ පහුගිය ටිකේ. ඔහුගේ ත්‍රිවෝල්ලරේ සම්පූර්ණ ලෑස්ති කරගෙන ඔහු මගේ ගාව වාඩි වෙලා හිටියේ. මට මදුරුවෙක් වැස්සත් ඒ වෙලාවේ ඔහු වෙඩි තියන තත්ත්වේ. ඒක නිසා ඒ කිසිම දෙයක් බලපෑමක් තිබුණේ නැහැ. මේක ප්‍රමාද වෙන්න හේතුව මේ බ්ලොක් කළා තිබිච්ච වෙලාවේ හැම කච්චේරියම මේ රිසල්ට් ඇනවුන්ස් වෙලා තිබුණා. මේගොල්ලන්ගේ
SMS එකක් ගිහිල්ලා තියෙනවා. නමුත් බ්ලොක් වෙලා තියෙන්නේ මේ පරිගණක විද්‍යායතනයේ පරිගණකවල ඒගොල්ලන්ගේ 100% ටෙක්නිකල් ෆෝල්ට්. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වන දිනේ අලුයම කුමන්ත්‍රණයක් සිදු වූ බවට පළවන වාර්තා සම්බන්ධයෙන්ද මැතිවරණ කොමසාරිස්වරයා මෙහිදී කරුණු පැහැදිලි කළා. මට දැනගන්න ලැබුණා වෙබ් වල දෙනවා කියලා මං කියනවා කියලා කුමන්ත්‍රණයක් තිබුණා නම් ඒක පට්ටපල් බොරුවක් කියලා කියනවා කියලා. මයින් ඇහුවක් කෙනෙක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මැතිවරණ කාර්යාලයට ආවද? මගේ දැනුවත්ව එතුමා මේ කාර්යාලයට ඇවිල්ලා තින්නේ 2010 ජනවාරි මාසේ 27 වෙනිදා ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේදී පමණයි. 26 වෙනිදා ඡන්දෙ තිබිලා 27 වෙනිදා. එයින් පස්සේ මේ ඡන්දයට අදාළව මේ වෙනතෙක් එදායින් පස්සේ ඒ මහත්මයා මගේ කාර්යාලයට ඇවිල්ලා නැහැ. ඒකට තමයි මගෙන් අහපු එක්කෙනාට මම කිව්වේ පට්ටපල් බොරුවක් කියලා. හැබැයි කුමන්ත්‍රණයක් කියන ප්‍රශ්නය ගැන කියන එකට මට කියන්න තියෙන්නේ ඒ සියලුම කරුණු සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් තියලා යමෙක් කියනකම් මට ඒ ගැන උත්තරයක් දෙන්න බෑ. මොකද ඉම්රාන් ඛාන් සරයක් කියලා තිනවා මෙහි වරදක් වූයයි මම නොකියමි. එසේ වුවද විගණනයක් කෙරෙන තුරු මට එසේ නොවූ අයයි කියව නොහැකිය. බොහෝ දෙනෙක් අහනවා DSA නානායක විද්‍යාලයත් රාජකීය විද්‍යාලයත් මැතිවරණ කාර්යාලයත් ආරක්ෂක හමුදා විසින් වැටලුවද. පළවෙනි උත්තරේ මැතිවරණ මහලේකම් කාර්යාලය එහෙම කිසිදු අවස්ථාවක යුද හමුදාව හෝ වෙනත් හමුදාවක් විසින් වැටලීමක් කරේ නැහැ. එසේ වුවත් කොළඹ නගරයේ රාජකීය විද්‍යාලය එතන යාබද ස්ථානවල අතිරේක යුද හමුදාවට පිරිස් ස්ථානගත කරලා තිබිලා තියෙනවා. නමුත් කඩාවැදීමක් සිදු වුණු බවක්, ඒ උත්සාහයක් තිබුණ බවක් අපට වාර්තා වෙලා නැහැ. නමුත් නව ප්‍රජා චන්ද්‍රවාදී පෙරමුණේ ලේකම්වරිය টপ සීක්‍රට් කියන CDS නිකුත් කරපු ලිපියක් මට පැමිණිල්ලක් බාර දුන්නා. මේ ආකාරයට යුද හමුදාව ස්ථානගත කරනවා කියලා. ජෙනරල් ජගත් ජයසූරියට මම විපාර ලිව්වා. තුමා මට ලිපියක් එවලා තිබුණා. මගේ පොලිස්පතිවරයාගේ අනුදැනීමත් තොරව ඡන්ද විමසීමට අදාළ කිසිදු කාර්යයකට යුද හමුදාව මැදිහත් කරන්නේ නැති බව. ඉතින් මා කියා සිටින්නේ අර ඉම්රාන් කියපු එක තමයි. මෙතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ලෙස තාමත් මහින්ද රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ මහලේකම් කාර්යාලයේ ලේඛනවල පවතින බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ලෙස පසුගිය 16 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ඒකමතිකව පත් කර ගැනීමට එම පක්ෂයේ මධ්‍යමකාරක සභාවත් විධායක සභාවත් තීරණය කරනු ලැබුවා. එහෙත් මැතිවරණ මහලේකම් කාර්යාලයේ අදාළ ලිපි ලේඛනවල පක්ෂ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම සඳහන් වන බවයි මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ. මංගාව තියෙන කඩදාසි වල හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාම තමයි. එහෙම වෙනස් වෙලා නැහැ. එතුමා සන්දානයේ සභාපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මංගාව තියෙන කඩදාසි වල හැටියට. මොකද මට දැනුම් දීම් කළා නැහැ. මට දැනුම් දීමක් කළා තියෙනවා එතුමා නැවත සනාථ කිරීමක් එතුමා තමයි කියලා. දැන් දවස් 10ක විතර කලින් ආපු ලියුමක් තමයි තියෙන්නේ. ඒ ලියුමේ තියෙනවා කිසි වෙනසක් නැහැ. ඒක ස්ථිරයි. එතුමා තමයි සභාපති. ඊට පස්සේ පත්තරවල තියෙනවා ඒව වෙනස් වුණා කියලා. නමුත් මගේ කඩදාසි වල වෙනස් වෙලා නැහැ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාද අද දෙරණට මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඒ ලේඛන සකස් කරලා ඉවරුනේ සියල්ලම ඊයේ දවසේ අද දවසේ අපි බාර දෙන්න දැන් නියමිතව තිබෙනවා මැතිවරණ කොමසාරිස්. මැතිවරණ කොමසාරිස් ප්‍රකාශ කරන අවස්ථාවේ ඒක එතෙන්ට ලැබිලා නැහැ. ඒක ඇත්ත. අපි ඒක බාර දුන්නා. මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් පසු පළමු වරට අද පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ වෙත පැමිණියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පස්වරුවේ පැවති මධ්‍යමකාරක සභා රැස්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වුණා. එහිදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ කටයුතු සඳහා සූදානම් වීම පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූ අතර ඉතාම ක්‍රියාත්මක වැඩපිළිවෙලක් අපේ පාක්ෂිකයන් වෙනුවෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි ආරම්භ කරනවා. අපේ පළාත් සභාවල දැනට තිබෙන බලය රැක ගැනීම සඳහා දැඩි විනය පියවර ගැනීමට අපි තීන්දුව කරා. දැනටමත් අපේ පළාත් සභාවල අප ලබාගත් බලය වෙනත් පක්ෂවලට ලබා දීම සඳහා කටයුතු කරන ලද අයට එරෙහිව විනයානුකූල පියවර ගත යුතුයයි අපේ මධ්‍යම කාර්ය සභාව තීරණයක් කළා.
තාක්ෂණික මෙවලම් වලට මෙන්ම සොබාදහමටද දරුවන් හුරු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද කොළඹදී ඇරඹි ඉඩෙක්ස් එක්ස්පෝ 2015 ප්‍රදර්ශනය විවෘත කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන එඩෙක්ස් එක්ස්පෝ 2015 ප්‍රදර්ශනය එළඹෙන 25 වෙනිදා දක්වා දින 3ක් පුරා පැවැත්වීමට නියමිතයි. දැයේ දරුවන් ජගත් තරඟකාරීත්වය සඳහා සවිබල ගැන්වීමේ ජාතික මෙහෙවර ලෙසින් හැඳින්වෙන මෙම ප්‍රදර්ශනය ඔස්සේ පුහුණු වැඩසටහන් මෙන්ම දෙස් විදෙස් රැකියා අවස්ථා පිළිබඳ කරුණු දැන ගැනීමට හැකියාව ලැබෙනවා. මම දැකපු එකක් තමයි අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් වැඩබාර අරගෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යයනය කරමින් යනකොට පසුගිය කාලේ පුරා කනගාටු වුණා කියන්න ඕනේ අපි අධ්‍යාපනය තුළ අපි ඇති කර යුතු වෙනස්කම් තාම අපිට කරන්න බැරි වෙලා තියෙනවා. දේශපාලනීකරණය උග්‍ර විදිහට බලපාලා තියෙනවා මේ ප්‍රවණතාවයන් ලබා ගන්න. අපේ නව රජයන්දී අපි බලාපොරොත්තු වෙන්නේ මේවා ඉවත් කරලා අපේ රටේ ලක්ෂ 40ක් වන පාසල් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඒ වෙනස ඇති කරන්න. තාක්ෂණික මෙවලම් සමග බොහෝ විට හිරවී සිටින දරුවන් තාක්ෂණික මෙවලම් තුල ලබන දැනුම වගේම ඉන් බාහිරව ගසකොළ, ඇලදොළ, සතා සිව්පාවා, ඉරු සඳු මහ පොළව මේ සියල්ල සමග සමීප වීම සහ ඒ සියල්ලට ආදරය කිරීම සෙනෙහවර වීම ඉතාමත් වැදගත් වෙනවා. ඇතැම් වෙලාවට අධ්‍යාපන සහතිකය තුල දරන දැනුම ප්‍රායෝගිකව සමාජයේ විවිධ තනතුරු විවිධ ශාස්ත්‍රවල වගකීම් දැරීමේදී සමාජමය වශයෙන් ලබන ප්‍රායෝගික දැනුමේ තිබෙන ඇතැම් අඩුපාඩුකම් නිසා Tamanගේ වගකීම් ඉෂ්ට කිරීම සහ ඇතිවන අභියෝග වලට මුහුණ දීමේ නොයෙකුත් ගැටලු අපි දැකලා තියෙනවා. මේ අතර සෞදි අරාබියේ අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් රජතුමාගේ අභාවය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශෝකය පළ කළා. අද පෙරවරුවේ ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කාර්යාලය වෙත ගිය ජනාධිපතිවරයා සෞදි අරාබි තානාපතිවරයා හමු වී තම ශෝකය පළ කර තිබුණා. අයවැය පරතරය වැඩි නොකරන අතුරු අයවැය. ඒ අයවැය හිඟය තම සතයකින් වැඩි කරන්න ඉඩ දෙන්නේ නැහැ. Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts from nature and the finest French ingredients. World-class natural beauty care. Sari, it's a secret. යලිත් අද දෙරණ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා ඉදිරිපත් කරන සියලුම විධිමත් ඉල්ලීම් වලට සහයෝගය දැක්වීමට සූදානම් බව සීෂෙල්ස් රාජ්‍යය නිවේදනය කර තිබෙනවා. එරට විදේශ කටයුතු අමාත්‍ය ජීන් පෝල් ඇඩම් මහතා ඊයේ නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව පෙන්වා දී තිබෙනවා. සීෂෙල්ස් රාජ්‍ය සමග මහින්ද රාජපක්ෂ මහතා තිබූ සම්බන්ධතාවය මත එරට වත්කම් සංගවා ඇතැයි වත්මන් රජය විසින් එල්ල කරන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. සීෂෙල්ස් විදේශ අමාත්‍ය ජින් පෝල් ඇඩම්ස් මහතා පෙන්වා දී තිබෙන්නේ සොරකම් කරන වත්කම් සැඟවීම සඳහා සීෂෙල්ස් රාජ්‍ය කදිම ස්ථානයක් යයි ශ්‍රී ලංකා වත්මන් රජය ඇතැම් පිරිස් නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. ශ්‍රී ලංකා රජය විසින් සීෂෙල්ස් රාජ්‍ය කර තිබෙන සියලුම ආයෝජන දෙරට අතර අත්සන් කර තිබෙන ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුමට අනුව හෙළි කළ හැකි බව ඔහු පෙන්වා දෙනවා. පසුගිය රජය විසින් සීෂෙල්ස් රාජ්‍යයේ ලංකා බැංකු ශාඛාවක් විවෘත කළ අතර ශ්‍රී ලංකන් හා මිහින් ලංකා දෙරට අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලැබුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේදී සීෂෙල්ස් රාජ්‍යයේ සංචාරය කළ අතර එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්ද විවෘත කරනු ලැබුවා. කෙසේ වෙතත් දෙරට අතර ගොඩනැගුණු මෙම සබඳතාවයන් තවදුරටත් පවත්වාගෙන යාම ඉතාමත් වැදගත් වන බව එරට විදේශ අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා. තමන් කිසිවිටකත් රට අත්හැර නොයන බව මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. හිටපු මහ බැංකුව අධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. තම විදේශ ගමන් තාවකාලිකව අත්හිටුවීමට ආණ්ඩුවේ ඊයේ ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් තමයි හිටපු මහ බැංකුව අධිපතිවරයා මේ අදහස් පළ කළේ. අල්ලාසෝ දූෂණ විමර්ශන කොමිසම වෙත මෑතකදී යොමු කරනු ලැබූ පැමිණිලි හේතුවෙන් මා මෙරට රැඳී සිටින බවට සහතික කර ගැනීමට මාගේ ගමන් බලපත්‍රය රඳවාගෙන ඇති බවට විවිධ මාධ්‍ය වාර්තා පළ කෙරුණා. ගත වූ වසර 8 කාලය තුළදී මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන්
මෙරට ආර්ථිකය වර්ධනය සඳහා හෘද සාක්ෂියට එකඟව ෘතිමය හා කඩිසරව මා විසින් කටයුතු කළ අතර එවන් පසුබිමක් තුළදී පුළුල් ප්‍රචාර ලබා දෙමින් එල්ල කරනු ලබන විවිධ මාධ්‍ය වාර්තා හේතුවෙන් මා දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටිනවා. එහෙත් එල්ලවන මෙම චෝදනාවන්හි සැබෑ අරුත කෙදිනක හෝ හෙළිවනු ඇති බවට දැඩි ලෙස විශ්වාස කරන අතර මේ සම්බන්ධයෙන් කරුණු මහජනතාව වෙත දැනගැනීමට හැකිවනු ඇති. ඒ තුළින් මෙම අසාර්ථක උත්සාහයන් වලින් ඔප්පු වන්නේ මාගේ නිදොස් භාවයේ බව මා විශ්වාස කරමි. එමෙන්ම පසුගිය 9 වෙනි දින මා විසින් මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වූ අතර ජනවාරි මාස 15 වෙනිදා මාහට ලබා දුන් නිල නිවසින් බැහැරව ගොස් කොළඹ පිහිටි පෞද්ගලික නිවස වෙත පැමිණියෙමි. එමෙන්ම මාහට රට හැර යාමටද කිසිදු අභිප්‍රායක් නොමැත. මහ බැංකු අධිපතිවරයා වශයෙන් මා සමගින් කටයුතු කළ හිතවත් සහෘදයන් හා පුරවැසියන් වෙත මාගේ හෘදයාංගම ස්තුතිය පළ කරනු ලබනවා. ඉදිරියේදී අතුරු අයවැයක් ඉදිරිපත් කිරීම වෙනුවට මුදල් අමාත්‍යවරයා විසින් සහන ලබා දීමේ විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට සැලසුම් කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද සඳහන් කළා. එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. දිනසිය වැඩපිළිවෙලේ ජනවාරි 29 වෙනිදාට නියමිත වෙලා තියෙනවා අතුරු අයවැයක් ඉදිරිපත් කිරීම. පහුගිය 20 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවුණ වෙලාවේ පාර්ලිමේන්තු සැසිවාරයෙන් පස්සේ පක්ෂ නායක රැස්වීම කැඳවපු වෙලාවේ පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුව පක්ෂයේ පැත්තෙන් දැනුම් දීමක් කරලා තියෙනවා. අතුරු අයවැයක් නෙවෙයි එන්නේ ඒ වෙනුවට මුදල් ඇමතිවරයා විශේෂ ප්‍රකාශයක් කරනවා 29 වෙනිදා පාර්ලිමේන්තුවේ කියලා. ඊට පස්සේ විපක්ෂයේ පැත්තෙන් විපක්ෂ නායක නිමල් සිරිපාල සිල්ලා මහත්තයා ඉල්ලලා තියෙනවා එවැනි විශේෂ ප්‍රකාශයක් කරනවා නම් ඒ විශේෂ ප්‍රකාශය සඳහා විවාදයක් අවශ්‍යයි කියලා. දැන් අතුරු අයවැය එන්නෙත් නැත්තම් මොකද කරන්නේ? බදු ප්‍රතිපත්තියේ වෙනසක් කරනවද? මේ අනුපාතවල වෙනසක් කරනවද? ඉතින් ඒක කියන්න ඕන විවෘතව. අපි හිතනවා මේ අතුරු අයවැය දැන් කලින් ගේනවා කියලා දැන් ගේන්නේ නැත්තේ පරණ ප්‍රතිපත්තියමයි යනවා ඇත්තේ කියලා. අලුත් ප්‍රතිපත්තියක් නම් කියන්න පුළුවන්. ඉතින් අයවැය පරතරේ වෙනද පියෙව්වේ කො ණය ගැනීමෙන් නැත්තම් මහජන සුබසාධන කප්පාදුයි නැතිනම් බදු වැඩි කිරීම. తాවකාලිකව නිකන් ඉන්ධනවල බද්ද ඉවත් කරලා හරි වෙන අත්‍යවශ්‍ය ආහාරයක බද්ද ඉවත් කරලා හරි ඒ වගේ සංදර්ශනයක් නෙමෙයි ඕන කරන්නේ. අපේ රටේ බදු ප්‍රතිපත්තිය පිළිබඳ නිශ්චිත පැහැදිලි කිරීමක් අලුත් ආණ්ඩුවෙන් ඕනේ. එහෙම නැතිනම් වෙන දැක්මක් තියෙනවා නම් ඉදිරිපත් කළ යුතුයි. ලබන 29 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන අතුරු අයවැයේ වර්තමානයේ පවතින අයවැය හිඟේ තවත් අඩු කිරීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. එමෙන්ම දිනසේ වැඩපිළිවෙල යටතේ ජනාධිපතිවරයා පොරොන්දු සහනය ඒ අයුරින්ම ලබා දෙන බවද අමාත්‍යවරයාද මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. හැම තැනින්ම අපට ෆයිල් වලින් හෙළිදරව් වීගෙන යන්නේ කිසිම තියෙන රෙගුලාසි සම්පූර්ණයෙන්ම පැත්තකට දාලා තමා හිතුව මතේ දුවන්න පුළුවන් ආර්ථිකයක් තමයි දුවලා තියෙන්නේ. අපි ඒක තමයි ජනතාවට කියන්නේ මේ රටේ 2015 අයවැයේ කෝටි 53200ක. ඒ කියන්නේ බිලියන් 532ක් අයවැය හිඟයක් තිබ්බා. ඒ අයවැය හිඟය තම සතයකින් වැඩි කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි මට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත් හැම දවසම කියලා තියෙන්නේ. යම් විදිහේ අපි බඩු ප්‍රමාණික මිල අඩු කරනවා. ඒකේ අතුරු බඩු වලින් හදන දේවල් වලට ඔක්කොම අඩු කරන්න කියලා තියෙනවා. විවම ඕනේ කමින් ඒ සියලුම වාසිය අහිංසක පාරිභෝගිකයන්ට මෙතෙක් දුර තල්ලු කළ යටපත් කළ ඒ ඉන්න පාරිභෝගිකයන්ට ලබා දෙනවා කියන එක මම මේ ඔස්සේ මතක් කරනවා. මෙහිදී GSP බදු සහනය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් දක්වා සිටියා. ඒක තව එකක් තමයි අපි යුරෝපයේත් එක්ක ලේබර් GSP කිව්සම. දැන් මේකෙන් කෝටි 18800ක් විතර නිකන් අපත කියලා තියෙනවා. මේක කිසිසේත්ම ණයක් නෙමෙයි. මේක ලබා ගන්න පුළුවන් රටට යහපාලනයක් තියෙනවා ලබා ගන්න පුළුවන් දෙයක්. ඉතින් මේක ලැබුණා නම් අපට මේක අහිංසක ඒ පුද්ගලිකාංශයේ කට්ටියට වහාම ලබලා දෙනවා. මේ ගමන ඒ ලැබෙන වාසිය ඒ කොම්පැනිට යන්නේ නැතුව සම්පූර්ණයෙන්ම සේක පිරිස ලබා දෙන්න කටයුතු කරනවා. අනතුරුව මාලදිවයිනේ හිටපු මුදල් අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මුණ ගැසුණා. පිටකොට්ට ප්‍රදේශයේ වාහන අංගනයක තිබී සොයාගත් ජනාධිපති ලේකම් කාර්යාලයට ඈත් බව පැවසෙන වාහන 53 සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිසිය පැවසුවේ දීර්ඝ කාලයක සිට මෙම වාහන අදාළ අංගනයේ දි รา පත් වෙමින් පවතින බවට තොරතුරු තිබෙන බවයි. මිරිහාන පොලිස් ස්ථානයේ ලැබුණු තොරතුරක් මත පිටකොට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විවිධ සේවා සමුපකාරයට ඈත් ඉඩමක පවත්වාගෙන ගිය අදාළ වාහන අංගනය අද පරීක්ෂාවට ලක් කෙරුණා.
එහි විවිධ වර්ගවලට අයත් සුඛෝපභෝගී වාහන දෑතුළුව වාහන 53ක් තිබී ඇති අතර ඒවා ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් බවට අදාළ අංගනයේ ආරක්ෂාව බහරව සිටි පුද්ගලික ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. මෙම වාහන අතර වෙඩි නොවදින රථ කිහිපයක්ද තිබෙන බව පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ මෙම වාහනාංගනය වැලිකඩ පොලිස් බල ප්‍රදේශයට අයත්ව පිහිටා ඇති අතර විශේෂ ආරක්ෂාවක් සැලසීමටද පියවරගත් බවයි. මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. ඒ සමගින් රාත්‍රී 8 ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. තවත් බොහෝ තොරතුරු සමගින් හමුවෙමු රාත්‍රී 10ට. අයබෝන්.